समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බද්ධකේන ච සීලේන බද්ධිකාය ච දිට්ඨියා ඒතේහි ද්විහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස බේදා සම්පඤ්ඤෝ සංඝං සෝ උපපඤ්ජති තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් දලදා ස්වාමීන් වහන්සේ ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්මැලි මහා සෑ රදුන් වහන්සේගේ අනන්ත ගුණානුභාවයෙන් මේ සදහම් දෙසුමෙහි පින්වත් වූ දායකත්වයේගෙන කටයුතු කරන රත්නපුර කහංගම ක්‍රීඩාංගණය පාර අංක 461 ලිපිනේ පදිංචි දිස්නා කල්යාණි හෙට්ටිආරච්චි මාතාව ඇතුළු ධර්මාභිලාෂී පින්වත් වූ ඔබ සැවම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ මේ දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ අඩංගු බද්ධක සීල සූත්‍ර දේශනාවයි. බද්ධක සීල සූත්‍ර දේශනාවෙන් පෙන්눔 කරන්නේ පින්වත්නි සොඳුරු සීලයක් පිළිබඳවයි. මේ සොඳුරු සීලය භද්‍ර සීලය තුල සමාධිය අපි මතු කරගන්නවා. ඒ සමාධියෙන් සම්ම ප්‍රඥාව විදර්ශනාව මතු කරගන්නවා. එසේ මතු කර ගැනීමෙන් සීල සමාධි ප්‍රඥා මේ ත්‍රිශික්ෂාව නැවත නැවතත් ඔවුනොවුන්ට උපකාර කර වෙනවා. සීලෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව. ප්‍රඥාව යම් තැනකට පවතිනවද එතන සමාධියත් පවතිනවා. ඒ සම්මා සමාධියමයි. ඒ වගේම සීලයත් මනාව බද්ධක සීලයත් සොඳුරු සීලයත් එහි පවතිනවා. ඒ ඔස්සේ ලෝභ දෝෂ මෝහ සංසිඳවාගෙන අලෝභ අදෝෂ අමෝහ කුසල මුල් කරගෙන සිතන කියන කරන හැම ක්‍රියාවක්ම නිවන් මගට අරමුණු කරගන්න අවස්ථාව සලසා ගන්න පුළුවනි. ඔබට මතකයේ පවතින අදහස සඳහන් කළොත් පාරමිතා බවට පත් කරගන්න පුළුවනි. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය
ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා. ඒ පාරමිතා බවට පත් කරගන්න පුළුවනි. මේ පාරමිතා මග පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ආනුපුබ්බේ කතාවේදී දේශනා කළේ සම්මා ප්‍රඥාවත් ස්පර්ශ කරගෙනම දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවෝ, ඕකාරං සංකිලේසෝ, නෙක්ඛම්මේ ආනිසංසෝ වශයෙන්යි. දැන් දානාදී පාරමිතා 10ක් පෙන්눔 කළා. එදිනෙදා ජීවිතවල පින්කම් නමින්, කුසල කර්ම නමින් සිදු කරන හැම ක්‍රියාවක්ම ඔබ එදිනෙදා කරන යහපත් වූ ක්‍රියාවන්, ඔබේ වචනේ සමාජ සේවය, අනුන්ට උදව් උපකාර කිරීම, නැති බැරි අයට උදව් උපකාර කිරීම ආදී වශයෙන් ඒ දේ පවා ලෝභ දෝෂ මොහ සංසිඳවගෙන ඒ අරමුණු වල ඒ ක්‍රියාවෙහි සිද්ධ කළොත් ඒක පිනක් බවට පත් වෙනවා. නිවන් මඟ අරමුණු කර ගන්නකොට කුසල් කියන වචනයෙන් අපි එය පවත්වා ගන්නවා. පින්වත්නි, එයම සම්මා ප්‍රඥාවට මූලික කරගෙන අපි දැන් නැවත බෙදාගත්තම ඒක ආනුපුබ්බී කතාව ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. නිවන් මඟට පුරුදු පුහුණු වන ඇත්තන්ට ඒ මාර්ගය පෙන්눔 කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවෝ, ඕකාරං සංකිලේසෝ, නෙක්ඛම්මේ ආනිසංසෝ වශයෙන්. මේ මාර්ගය සම්පූර්ණ වන විට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හේතු වෙන ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් දියුණු වෙලා තියෙන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් දියුණු වෙන්න තමයි අර අවබෝධයෙන් අපි දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් අනුගමනය කළ යුතු වෙන්නේ. මොනවද ආධ්‍යාත්මික ඉන්ද්‍රියන්? ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පෙන්눔 කළා. පින්වත්නි, ඔබට මතකයිනේ සත්‍තිස් 37ක් නම් වූ බෝධිපාක්ෂික ධර්ම. සතර හතිපට්ඨාන, සතර සම්මප්පදන් වීර, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ධර්ම සහ ආරිෂ්ඨාංග මාර්ගය. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස පාක්ෂික වෙන නැත්නම් පක්ෂ වෙන, හේතු වෙන, උපකාර වෙන කරුණු 37 තමයි පෙන්눔 කළේ. ඒ 37ම නැවත සාරාංශ කොට මෙහි දක්වනවා පින්වත්නි. අර ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම පහ කියන වචන වලින් නැවත අපිට මතු කරගන්න පුළුවනි. දැන් අර 37ක් තුල මේ පහක් තියෙනවා. ඒ පහ නැවත අපි මතු කරගන්නවා 37ත් එකතු කරගෙනම. මොනවද ඒ ඉන්ද්‍රිය ධර්ම පහ? ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මොනවද? ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට පෙන්වුම් කළා. ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් නිවන් මඟට සිත සිහිය පිහිටුවන්න උපකාර වන ඉන්ද්‍රිය ධර්ම. සමත විදර්ශනා, සමතේ නම් සිත එකඟ කර ගැනීම, දියුණු කර ගැනීම, අකුසලයෙන් වළක්වල කුසලයේ තුල සිහිය පිහිටවන්න දියුණු කිරීම. විදර්ශනාවේදී ස්කන්ධ පංචකය අනිච්ච, දුක්ඛ, අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීම. එහෙම නැත්නම් සියලු සංකත සංඛාර ධර්ම අනිච්ච, දුක්ඛ, අනාත්ම නම් වූ තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීම. පින්වත්නි, මෙන්න මේ මගට මේ ඉන්ද්‍රියන් ධර්ම කියන තැන අපි උපකාර කරගන්නවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම ඒ අවබෝධයට උපකාර කොට දෙනවා. ඒ වගේම බල ධර්ම හැටියටත් පෙන්වුම් කළා. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. දැන් පින්වත් වූ ඔබට, අප සියලු දෙනාටම, ගිහි පැවිදි අපි සියලු දෙනාටම මේ ලෙසින් ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දියුණු කරගන්නා විට ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ විඥාණය, මනස, සිත සුදුසුකම් ලබන්නේ, ඒ වගේම අවබෝධය ලබන්නේ. මේ දේශනාව ඔස්සේ පින්නතුල්ලා විවිධ සූත්‍ර 84000ක් ධර්මස්කන්ධයනේ. ඒ සියලු ධර්මස්කන්ධය මදුපිණ්ඩික සූත්‍රයට අනුව උකහා ගත්තොත්, මදු නැත්නම් මේ පිඬුවක් වගේ මදු පිණ්ඩයක් මේ පිඬුවක් කළොත් එකට එකතු කළා පිඬුවක් බවට සාරාංශ කරලා
දැක්වොත් පින්වත්නි කාමාදී අරමුණු වලට හසු වෙන්නේ නැත්තම් විඥාණය ගොදුරු වෙන්නේ නැත්තම් ඇසට රූප කනට ශබ්ද නාසයට ආග්‍රහණ දිවට රස කයට ස්පර්ශ මනසට සිතුවිලි වශයෙන් ෂඩ් අසාදී ෂඩ් ආයතනයන්ට රූපාදී ෂඩාරම්මණයන් සකස් වෙන විට ෂඩ් ආකාරයක විඥාණයට චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන මේ 6 ආකාරයෙන් විඥාණය ගොදුරු වෙන්නේ නැත්තම් කාමාදී අරමුණු වලට ගිල ගැනීමකට හේතු වෙන්නේ නැත්තම් එයම තමයි කෙලෙසුන්නේ නැසීම. දැන් සියලු දහම පින්වත්නි එතන පවතිනවා. මේ කාමාදී අකුසල ධර්ම වලට ගිල ගන්නට හසු නොවීම, ඒ වලට හසු නොවීම. ඒ කාමාදී අරමුණු වලට හසු වීම තමයි ලෝභය, දේශය, මෝහය සකස් වීම යනුවෙන් සඳහන් කරන්නේ. එතකොට ඒව හසු වෙන්නේ කියන්නේ මෝහයෙන් අමෝහයට එනවා. අවිද්‍යාවෙන් විද්‍යාවට එනවා. අන්ධ ඇසින් ධම්ම චක්කුවට දහම් ඇසට සකස් වෙනවා. මෝහාන්ධකාරයෙන් ප්‍රඥා ලෝකයට සකස් වෙනවා. එතකොට සියලු දේශනා තුලින් පෙන්눔 කරන්නේ ඒ අදහසයි සාරාංශ කොට ගත්තොත්. පින්වත්නි නිවන් අවබෝධයේදී එනම් තෘෂ්ණාව බැහැර කිරීමේදී තණ්හානුසය පටන් අනුසය ප්‍රධාන වශයෙන් 7ක් දක්වලා තියෙනවා. අනුසය නම් බලවත් ලෙස යටපත්ත පවතින කෙලෙස් හඳුන්වන්නේ අනුසය කියලා. ඒ තනි වචනයකින් තණ්හානුසය කිව්වා. 7 වෙන් කරගත්තොත් කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය වශයෙන්. ඒතර සමස්තයක් වශයෙන් සඳහන් කළොත් මේ අනුසය නම් වූ තෘෂ්ණාව බලවත් ලෙස යටපත් වෙලා තිබෙන තැන පටන් මුළුමනින්ම වියකී යන්න, දියාරු වී යන්න, නැති වී යන්න, මුදුන් මුලින්ම ගැලවිලා යන තත්ත්වයටම අවබෝධය අවශ්‍යයි. එය තමයි නිවන් මඟ, නිවන් සුවය, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය, උපසම සියලු කෙලෙසුන්ගේ සංසිඳීම බවට පත් වෙන්නේ. මේ දේශනාවට පසු බිමක් පින්වත්නි පළමු කොට මා ඔබට අනුශාසනා කළේ පෙන්눔 කළේ. ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, දහම් පොතපත කියවීමෙන්, ඒ වගේම ශ්‍රද්ධාවන්ත, නැනවත්, ගුණවත් ඔබත් ඒ මඟට එකතු වෙලා තවත් එවැනි පිරිස ඇසුරු කිරීමෙන් ඔබේ සිත තුළ යම් වූද ප්‍රතිපදා මාර්ගයක් දියුණු වී තිබෙන්න ඕන. එසේ ඇතැයි මා කල්පනා කරනවා. ස්වල්ප වූ දියුණුවක් හෝ ආධ්‍යාත්මික වශයෙන් පවතින්න ඕනේ. අන්න ඒ දියුණුව හා සමගින් නොඇලී, නොබැඳී, නොගැටී, මුලාවටපත් නොවි. එනම් මුලාවටපත් නොවි. ඔබ විසින් මේ දේශනාව තුලින් නිවනම අරමුණු කරගන්නවා කියන වශයෙන් ලෞකික වශයෙන්ුත් ආධ්‍යාත්මික සුවයත් ලෝකෝත්තර වශයෙන්ුත් මේ ජීවිතේම ලෝකෝත්තර සුවය මරණින් මතු කියන එක නෙමෙයි. මේ ජීවිතෙන් පුළුවනි. අපිට මේ ජීවිතය යම් විටක නොහැකි වුණොත් පාරමී ධර්ම සම්පූර්ණ නොවි. ඒක තමයි මුල් අදහස. නමුත් මා මතක් කළානේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මනස සකස් වෙන්න නම් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තිබෙන්න ඕනේ කියලා. ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා මනා ලෙස දියුණු වෙන්න තිබුණොත් ඊළඟ ජීවිතය සතර අපායෙන් ගැලවෙන්නම ඕනේ. නරක තිරිසන් പ്രേත අසුර කෙන සතර අපායෙන් ගැලවිලා සම්‍යක් දෘෂ්ටියෙන් සුගතියක් ලබලා ඒ සුගතිය තුල මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හයෙන් තැනක හෝ උපත ලැබුවත් ප්‍රතිරූපදේශයක්, කල්යාණ මිත්‍ර සම්පත්තියක්, ඒ වගේම සම්මා දිට්ඨියත් සම්මා ප්‍රඥාවත් ලබාගෙන මහා රාත්‍රියක සක්හඬක් බෙරහඬක් ඇසෙනකොට සුළඟ ඔස්සේ හඬ ගලාගෙන එනකොට ඒ හඳුන ගන්නවා වගේ කොතනක හෝ බුදුරජාණන් වහන්සේ පරම පවිත්‍ර ලෙස ඒතං සන්තං ඒතං පනීතං ඒ ශාන්ත ප්‍රණීත ලෙස යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියපු හැට තෘෂ්ණාව නැතිවීම, විරාගය නොඇලීම, නිරෝධය හටගත්ත හැම දෙයක්ම නැතිව යනවා, බැහැර යනවා කියන අවබෝධයෙන් ඒ නිවන
වාන තෘෂ්ණාව මුළුමනින් බැහැර කිරීම. අන්නේ ඒ නිවන් මඟ සබ්බෝපදි පටිනිස්සග්ගෝ සබ්බ සංකාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ සියලු සංස්කාරයන් සමතය කළ බැහැර කළා. සියලු උපදීන්ගෙන් නිදහස් වෙලා කෙලෙස් වලින් ආසාවන්ගෙන් සියලු කර්මයන්ගෙන් නිදහස් වෙච්ච තැන තණ්හක්කයෝ තෘෂ්ණා මුළුමනින්ම ෂය කළා කියන තැනකට සිත සකස් වීම අවශ්‍යයි. පින්වත්නි, එතකොට මේ ජීවිතේම ලෞකික ලෝකෝත්තර සුවය පූර්ණ අවබෝධයකට එනම් අරහත්ත්වයට කෙලසුම් මුළුමනින්ම බැහැර කිරීම අවශ්‍යයි. එසේ සිහිය නගාගෙන කටයුතු කළ එසේ නොවුනොත් ඊළඟ අවස්ථාව සතර අපායේ නම් නොඉපදී සුගතියක්ම අර මුලින් විස්තර කළා වගේම නිවනම අරමුණු කරගන්නා හැටියට සම්මා දිට්ඨියයි සම්මා ප්‍රඥාවයි සකස් වෙන්න ඕනේ, සකස් විය යුතුයි කියලා අපට ඒ අදිෂ්ඨානය අරමුණ පවතින්න ඕනේ. අන්න ඒ අරමුණත් එක්ක සිත සිහිය ජීවිත කාලයේ පුරාම අපි පවත්වා ගන්නමු. ඒ ආරාධනාවෙන් දැන් අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවට අනුව ධර්මයේ විමසා බලමු. කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේහි අඩංගු බද්දක සීල සූත්‍ර දේශනාවයි මා ආශ්‍රය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බද්දකේනච සීලේන බද්දිකායච දිට්ඨියා ඒතේහි දීහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස බේදා සප්පඤ්ඤෝ සග්ගංසෝ උපපජ්ජති යනුවෙන් අදහස් කළා. ධර්මතා දෙකකින් එනම් සොඳුරු සීලයෙන් හා යහපත් වූ දෘෂ්ටියෙන් යුක්තව යම් නරෝ කිව්වේ මිනිස්සෙක් සමන්නාගත වෙනවද? මේ කය බිඳී ගියාට පස්සේ එනම් කරජකාය රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් විසිරීලා යාමනේ කායස බේදා කියන තැන පරම් මරණා කියන තැන එතෙන්දී විඥානයේ බැහැර වෙලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ විඥානය බැහැර වෙන විටම වේදනා සංඥා සංකාරත් ඉවත් වෙනවා. එතකොට කය පමණක් ඉතුරු වෙනවා. ඒ කයත් පඨවි ආදී ධාතුන් විසිරීලා යනවා. අර ඉදිමෙනවා, නිල්වන් වෙනවා, ඒ වගේම දිය වී යනවා. අවසානයේ ඇටසැකිල්ල ඉතුරු වෙනවා. ඇටසැකිල්ලත් යම් කාලයකදී පින්වත්නි පිලිස්සුවේ වගේ දෙයක් නොවේ නම් අපිට පැහැදිලිව දැක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ කාලයක් යනකොට කැඩිලා බිඳිලා යම් කාලයකදී ඒ දුහවිලි බවට පත් වෙලා වෙනවා කියන අදහස. එහෙමනම් මෙන්න මේ යහපත් වූ සීලයයි එය තමයි මෙතන බද්දකේනච සීලේන බද්දිකායච දිට්ඨියයි සඳහන් කළා. යහපත් වූ සීලය යහපත් වූ දෘෂ්ටියයි මේ දෙකෙන් යම් මිනිස්සෙක් සමන්නාගත වෙනවා නම් මරණින් මතු සුගතිය උරුම කරගන්න පුළුවනි කියන අදහසයි. වචනාර්ථයෙන් ගත්තොත් කෙටි අදහසක්. ධර්මාර්ථයෙන් ගත්තොත් පින්වත්නි නිවන අරමුණු කරන ධර්මයම අපට මතු කරගන්න පුළුවනි. අපිට අවශ්‍ය කරන්නේ මේ ධර්මතා දෙකයි. යහපත් වූ සීලයයි යහපත් වූ දෘෂ්ටියයි. ඔබ හොඳ කෙනෙක් බවට පත් වෙලා ඉගෙන ගන්න දරුවෙකුට දෙන අවවාදයක් වගේ. ඔබ ගුණ යහපත් වූ මිනිසෙක් බවට පත් වෙලා රැකියා වෘත්තිය පෞල් ජීවිතය පවත්වන්න වැඩිහිටියෙකුට දෙන අවස්ථාවයි. ඊටාම සීල සම්පන්න උතුමෙක් බවට පත් වෙලා නිවන් මඟ ගමන් කරන්න ගිහි ජීවිතයක හෝ පැවිදි ජීවිතයක හෝ දෙන උපදේශයක් බවට පත් වෙන්න පුළුවනි. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ ශාසනයට එනවනම් සැනසෙල්ල හොයාගෙන මේ සම්බුද්ධ ශාසනයට පැමිණෙනවනම් පළමුවෙන්ම කරන්න ඕනේ කුමක්ද? බික්කු කියන වචනයෙන් සියලු දෙනාටම ආරාධනා කළා. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්පිරිසටම ආරාධනා කරනවා. බික්කු සීලවා හෝහි, සිල්වත් වෙන්න. පළවෙනි පියවර තමයි සිල්වත් වීම. එතකොට බද්දකේනච සීලේන මෙතන සඳහන් කරනවා සොඳුරු ලෙස සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. අපි ඒ විග්‍රහ කරගන්නවා. ඒ වගේම යහපත් ලෙස දෘෂ්ටියෙන් සකස් වෙන්න ඕනේ. එය සම්මා දිට්ඨිය වෙන්න ඕනේ.
ඒ සම්මා දිට්ඨිය නිසාම තමයි මිච්ඡා දිට්ඨියත් සක්කාය දිට්ඨියත් බැහැර කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මිච්ඡා දිට්ඨියෙන් බැහැර වෙනකොට පුණ්‍ය ධර්මවලට අපි එකතු වෙනවා. සක්කාය දිට්ඨියට එතකොට මිච්ඡා දිට්ඨියෙන් බැහැර වෙනකොට සම්මා දිට්ඨියට එකතු වුණා. ලෞකික වශයෙන් පුණ්‍ය ධර්ම වලට එකතු වෙනවා. පින්වත්නි ඊළඟට සක්කාය දිට්ඨිය අපි බැහැර කරන විට සංයෝජනයක් වූ සක්කාය දිට්ඨිය බැහැර කළා සම්මා දිට්ඨිය කියපු ලෝකෝත්තර අවස්ථාවට පත් වෙන්නට පුළුවනි. මිච්ඡා දිට්ඨියෙන් ලෞකික වශයෙන් බැහැර වෙලා ලෞකික සම්මා දිට්ඨියට එනවා. සක්කාය දිට්ඨියෙන් බැහැර වෙලා ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨියට සකස් වෙනවා. පින්වත්නි මතකයිනේ? පින් සිදු කර ගැනීමට අවශ්‍ය මාර්ගය හදා ගන්නවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. පින් සිදු කරන්න අවශ්‍ය යහපත් වූ දැක්මක් ඇති කර ගන්නවා. එතින්දි ලෞකික සම්මා දිට්ඨිය කම්මස්සකතා සම්මා දිට්ඨිය හැටියටත් පෙන්눔 කළා. ඊළඟට අනාසවා අරහන්තා සියලු කෙලෙසුම් බැහැර කළ රහතුන් වහන්සේ නම නිවන් මගට එකතු වෙලා පවතී. උන්වහන්සේ ගමන ආරම්භ කළේ ආර්ය මාර්ගය ආරම්භ කළේ හැබෑවටම ආරම්භ කළේ සෝතාපන්න වීමේදී සක්කාය දිට්ඨිය මුලින්ම බැහැර වෙන්න ඕනේ. මේ සසරට බැඳ තබන සංයෝජන 10ක් පවතිනවා. ඔබට මතකයිනේ පින්වත්නි? සංසුන්ව බලන්න මතකයේ තබා ගන්න අදහසත් එක්කම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒවා විස්තර කරන්නට මා කාලය යොදාගන්නේ. නමුත් මුල් 3 පමණක් අපි බලමු. සක්කාය දිට්ඨිය ස්කන්ධ පංචකයේ ස්වකීය කොට ගැනීම. මගේය, මම වෙමි, මගේ ආත්මයයි හිතෙන් ගැනීම. ඒතම් මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තා. මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගැනීම. අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ඛන ධර්මයට යටත් කොට දැක ගන්න බැරි වෙනවා. පහානේ පඤ්ඤා පරිච්ඡාගට්ඨේ ඥානං කියන තැන ඇති වුණොත් ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්තනම් වූ තිලක්ඛන ධර්මයට යටත් කොට දකිනකොට ප්‍රහාණය කිරීමේ ප්‍රඥාව ඇති වෙනවා. එනම් නිට්ටයයි සුඛයි ආත්මයි කියන එක මේ ස්කන්ධ පංචකයත් එක්ක මේ ජීවිතයත් එක්ක ප්‍රහාණය වෙලා යනවා. නිට්ටයයි සුඛයි ආත්මයි කියන එක ස්ථිරයි, සුවයම තියෙනවා, මමයි මගේ කැමති, ඒ වගේම දිගින් දිගට පවත්නා කියන එක. Taman කැමති පවත්ත ගන්න පුළුවනි, කැමති ලෙස පාත්ත ගන්න පුළුවනි. නිච්ච සුඛ ආත්ම කියන අත්ත කියන අදහස ඉවත් වෙලා යනවා. අන්න ඒ ඥානය සකස් වෙන්න ඕනේ. පින්වත්නි එතකොට සක්කාය දිට්ඨිය බැහැර වෙනව, බැහැර කරනව. ඊළඟට විචිකිච්ඡා. බුද්ධ ආදී උතුමන් කෙරේ ඇති සැකය, ධර්ම රත්නය කෙරේ ඇති සැකය, ආර්ය සංඝ රත්නය කෙරේ ඇති සැකය, ත්‍රිශික්ෂාව, සීලය, සමාධිය, ප්‍රඥාව කෙරේ ඇති සැකය, අතීත භවයේ කෙරේ ඇති සැකය, අනාගතයේ කෙරේ, අනාගත භවයේ කෙරේ ඇති සැකය, අතීත අනාගත භව දෙකම කෙරේ ඇති සැකය, පටිච්ච සමුප්පාදයේ කෙරේ ඇති සැකය, හේතුඵල ධම කෙරේ ඇති සැකය. මේ විචිකිච්ඡා. සීලබ්බත පරාමාස ආරෂ්ඨාංග මාර්ගයෙන් තොරව අන්‍ය වෘත, අන්‍ය සීලයන් මගට යොමු වීම. එතකොට සීලබ්බත පරාමාස කියන වෙනත් දෘෂ්ටීන් වෙතට යාම බැහැර වෙලා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියපු සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් ආරෂ්ඨාංග මාර්ගයට සිත යොමු වෙනවා. මේ ශ්‍රාවකයා සෝතාපන්න විට ශ්‍රෝතේ කිව්වේ කෙලෙස් සැඩපහර. එය තරණය කරාම ජයගත්තම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ 3 සංයෝජන මුළුමනින් බැහැර වෙලා යනවා. කාමරාග, පටිඝ ආදී වශයෙන් ඔබ තේරුම් ගන්න මේ දස සංයෝජනයන් පිළිබඳවම. පින්වත්නි මා මේ කෙටියෙන් මේ සඳහන් කළේ සොඳුරු සීලයයි යහපත් වූ ප්‍රඥාවයි සුගතිය උරුම කරන ආකාරය, ලෞකික ලෝකෝත්තර වශයෙන් සුගතිය උරුම කරන ආකාරය, නිවන් මඟ අරමුණු කරන ආකාරයයි පෙන්눔 කළේ. දැන් අපි
මේ බද්දක සීල සූත්‍ර දේශනාවට අනුව භද්‍ර වූ යහපත් වූ සොඳුරු වූ සීලය නම් කුමක්ද? සරල තැනක ඔබට මතක ඇති සීලය යනු කායික වාචික සංවරය හැටියට දැක්ව. ඒ ඊටාම ලදරු තැනක්. කායික වාචික සංවරය එන්න ඕනේ චිත්ත සමෝදානයත් එක්ක. එතකොට පින්වත්නි ධර්මයේ පෙන්වම් කරනවා සුත්තාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානං. ධර්ම ශ්‍රවණය කරන විට ඒ සීලමය ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රඥාව කියන තැන හැඳින්නුව ඊළඟට සීලමේ ඥානයක් හැටියට. සීලමය ඥානයක් හැටියට. එතකොට ධර්ම ශ්‍රවණය කිරීමෙන් සකස් යුතු තැනක් තිබෙනවා. ධර්ම ශ්‍රවණය කරන ආකාරය කොටස් තුනකින් පෙන්눔 කළා. ඒ තමයි අවකුජ්ජ පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා, පුතු පඤ්ඤා කියන තැන. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා දහමේ සකස් යුතු දේ වෙන්නේ නැහැ. මොකද්ද? උතුම් ශ්‍රී සද්ධර්මයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන අරමුණු කරන විට රාග දෝෂ මෝහ බැහැර සංසිඳෙන්න ඕනේ. විරාගී දහමක් බවට පත් වෙන්න ඕනේ. දේශනා පැහැදිලි කළේ පින්වත්නි ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. එතකොට මේ දේශනා කරන්න ඕනේ මුල මැද අග පිරිසුදු අර්ථ රසය ධර්ම රසය මතුවන සියලු ආකාරයෙන් පිරිපුන් බ්‍රහ්මචර්යා මාර්ගයේම මතු කරන ශ්‍රී සද්ධර්මයමය. අන්න ඒ ධර්මය ශ්‍රවණය කරන විට මේ ශ්‍රාවකයා අහගෙන ඉන්න අයට ලෝභ දෝෂ මොහ සංසිඳෙන්නේ නැහැ. ඉන් අනතුරුව අහගෙන ඉන්න විටත් නැහැ. ඉන් අනතුරුව ජීවිතය සංසිඳෙන්නේත් නැහැ අරමුණු වලදී. අසෘතව පෘථග්ජන ජීවිතවල ස්වභාවයෙන් පවතින දේ සිද්ධ වෙන්නේ. ඒ කුමක්ද? පිය රූපේ රූපේ සාරජ්‍යති, අප්‍රිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. ප්‍රිය රූපේ ඇලෙනවා, අප්‍රිය රූපේ ගැටෙනවා. ප්‍රිය ශබ්දේ ඇලෙනවා, අප්‍රිය ශබ්දේ ගැටෙනවා. ප්‍රිය ගන්ධේ ඇලෙනවා, අප්‍රිය ගන්ධේ ගැටෙනවා. ප්‍රිය රසේ ඇලෙනවා, අප්‍රිය රසේ ගැටෙනවා. ප්‍රිය ස්පර්ශයේ ඇලෙනවා, අප්‍රිය ස්පර්ශයේ ගැටෙනවා. ප්‍රිය අරමුණේ ඇලෙනවා, අප්‍රිය අරමුණේ ගැටෙනවා. ගැටෙනකුවේ ව්‍යාධිය ව්‍යාපාදයට තරහවට පත් වෙනවා කියන අදහසයි. එක අතකින් ලෝභය, අනිත් අතින් ද්වේෂය. මේ මෝහය නිසා මේ සිද්ධ වෙන්නේ. අර අසෘතව පෘථග්ජන පුද්ගලයන් තුල සිද්ධ වෙන දේ තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ අනෝබෝධය නිසා. ඒ සිද්ධ වුණේ ඇයි? අර අවකුජ්ජ පඤ්ඤා කියපු පුද්ගලයාට සිද්ධ වෙන්නේ එයයි. හරියට කලයක් යටිකුරු කරලා වතුර වත් කළා වගේ. කටපැත්ත යටට හරවල තබල වතුර වත් කළොත් උඩට මොකද වෙන්නේ? ජලය පැන් ඇතුළට සකස් වීම සිද්ධ වෙන්නේ නේ ඒ වගේ. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කළාට යම් කෙනෙක් චාරිත්‍රයක් නිසා, ඇහෙන නිසා, පිරිසක් කතා කළ නිසා, නැත්තම් වෙන සමාජමය අරමුණක් නිසා මේ දේවල් කරන්න ඕනේ නිසා කරනවා කියලා වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ තැනකට ගොස් සිටින්න පුළුවන්. කරුණාවෙන් සඳහන් කරන්නේ. ඒ අය අවකුජ්ජ පඤ්ඤා. යටිකුරු කළ නුවණක් තියෙන්නේ. ඊළඟට උච්ඡංග පඤ්ඤා. උච්ඡංග පඤ්ඤා කියලා කියන්නේ අහගෙන ඉන්නකොට ඒ අරමුණු වල ලෝභ දෝෂ මොහ සංසිඳෙනවා. තේරුම් ගන්නට පුළුවන්. වැඩි පිරිසකට ඒ වගේ පින්වත්නි ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ ඔවුන් ඒ මොහොතේ තේරුම් ගන්නවා. සම්මුතියට ව්‍යවහාරයෙන් මම මගේ කියලා පවත්වනවා. පරමාර්ථ වශයෙන් මෙතන මම කියලා මගේ කියලා මා වසඟේ පවතිනවා කියලා යමක් හෝ යමෙක් මෙතන නැහැ කියලා අවබෝධයට ගන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ යම් වූද ආකාරයකින් දැනුමින් අවබෝධයට ගන්නවා. නමුත් නැවතත් ඒ ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව හෝ දහම් පොතපත කියවීමෙන් අනතුරුව සාමාන්‍ය අවතුම් පැවතුම් සමග ජීවිතය පාත්තනකොට සාමාන්‍ය විදියට ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් අරමුණු අරගෙන ජීවිතය පාත්තනකොට අර පුරුදු පරිදිම නැවතත් ඇලීම සහ ගැටීම සිද්ධ වෙනවා. තදාසාව, අවිජ්ජා, ව්‍යාපාදයේ තරහව
තමන්ට නොලැබුණු දේවල් අන් අයට ලැබෙනකොට ඊර්ෂ්‍යාව, අන් අයට වඩා තමන්ට යමක් නැතිනම් හීනමානය, ගැහුව බැන්න දොස් කිව්ව කියලා මතකයේ තියාගෙන වෛරය, ක්‍රෝධය, පරිගැනීම, බද්ධ වෛරය, මේ ආදී වශයෙන් මේ උපක්ඛිලේශ මතුවෙනවා. හැබැයි ධර්මයේ ශ්‍රවණය කරන විට ශාන්ත කෙනෙක් වගේ ඒවා මනසින් දකිමින්, තේරුම් ගනිමින්, අදහස හිතට අරගෙන ශ්‍රවණය කරනවා. හැබැයි නැකිටලා ගියාට පස්සේ එය බැහැරකට තබලා පුරුදු පරිදිම ඇලීම සහ ගැටීම සමග ජීවිතය පාත්තනවා. උපමාව දැක්වේ ඔඩොක්කුවේ තබාගෙන සිටින දෙයක්, වාඩි වෙලා ඔඩොක්කුවේ තබාගෙන ඉන්න කෙනෙක් යමක් නැගිටිනකොට අර ඔඩොක්කුවේ තබාගත්ත දේ අල්ලගන්න නැතුව නැගිටිනවා වගේ ඒ දේ බිමට වැටෙනවා. එතන දාලා යනවා. දැන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ පුතු පඤ්ඤා කියන අදහසින්. පුතු පඤ්ඤා කියලා කියන්නේ පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන විටත් ඒ අරමුණේ පටන් ලෝභ දෝෂ මොහ සංසිඳෙන්න ඕනේ අවබෝධයෙන් යුක්තවමයි. ඉන් අනතුරුව ජීවිත කාලයේ පුරාම ජීවිතය පාත්තන්නේ, අරමුණු පරිහරණය කරන්නේ ලෝභ දෝෂ මොහ සංසිඳවාගෙනමයි. මේ තමයි නිවන් මඟ. මේ දේශනාවකින් අපි දෙපිරිසම අනුගමනය කළ යුතු, අපි දෙපිරිසම කිය ගිහි පැවිදි, අපි දෙපිරිසම අනුගමනය කළ යුතු ඒ මාර්ගයයි. ධම්ම මේ සඳහන් කළ පින්වත්නි, සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. අහල සංවර වීමක්, හික්මීමක් සකස් වෙනකොට ඒ ප්‍රඥාව තමයි සීලමේ ඥානය හැටියට ධර්ම කතා පෙන්වම් කළේ. දැන් පරපණ නැසීම, සොරකම් කිරීම, කාමමිත්‍යාචාරය, බොරු කීම, මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර පානය කිරීම, මේවායින් වළකිනවා කියන පංචශීලයත් හා උපෝසත අෂ්ටාංග නවාංග දස සීලයේ වශයෙන් ගෘහස්ත සීලයත්, සාමණේර උපසම්පදා සීල වශයෙන් පැවිදි සීලත් පින්වත්නි සිහියට නගා ගත්තොත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අර පුතු පඤ්ඤා කියන ස්වභාවයෙන් ඇතිවන හික්මීමම පසිඳුරන්ගේ අසකන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගේ ඇතිවන හික්මීමම තමයි සීලය හැටියට, සීලමය ඥානය හැටියට, නිවන් මඟට අරමුණු වන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වන සීලය හැටියට දැක්වේ. මේ භද්‍රක සීලය, සොඳුරු සීලය, යහපත් වූ සීලය. කරුණාවෙන් අපි සිහිපත් කරමු. සිල් සමාදන්ව සිටිනව ජීවිත කාලයේ පුරාම පංචශීලය. නිවන් මඟට අරමුණු වන මාර්ගයට අපි බැසගෙන සිටිනවද? යොමු වෙලා සිටිනවද? උපෝසත සීලයේ තුල අට්ඨාංග නවාංග දස සීල වශයෙන් සමාදන් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් මඟ අරමුණු වෙනවද? වචනෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරනවා හෝ වේවා කියලා කියනවාට වඩා තමාටම වැටහෙන්න ඕනේ. රූපය, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධ ගාමිනී පටිපදාව ආදී වශයෙන්. වේදනාව, වේදනා සමුදය නිරෝධ පටිපදා ගාමී මාර්ගය. සංඥා සංකාර විඥානත් මේ ලෙසින් අවබෝධ කරගන්න ඕන. මේ ස්කන්ධ පංචකයේම රූපය කියන තනි වචනෙත් ගන්න පුළුවන්. ධාතු කියන වචනෙත් ගන්න පුළුවන්. එතකොට යන් රූපයක් කියන තැන ස්කන්ධ පංචකයේම ගන්නත් පුළුවන්. අර ඇසට රූප කියන දෘෂ්ටියෙන් දක්වන පුද්ගලයෙක් හෝ යන් චිත්‍රයක් කියන අදහසම පමණක් නෙමෙයි. එතන ඇසට රූප, ඒ දෘෂ්ටිය, ඒ රූපාරම්මණය සමස්තයක් ලෙසත් රූප හා ධාතු වශයෙන් ගන්න පුළුවනි. එතකොට ස්කන්ධ පංචකය ගන්නත් පුළුවනි තනිකරම. එතකොට ස්කන්ධ ධාතු හැටියට ගන්නවා. ස්කන්ධ රූප හැටියට ගන්නවා. ඒ වගේම සංකත සංකාර හැටියටත් ගන්න පුළුවනි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධය සකස් වෙන්න ඕන. අන්න එතන සුත්තාන සංවරේ පඤ්ඤා. ඒ අහලා කියන තැන ඇසීම, දැකීම, දැරීම. දිට්ඨ කියන තැන දැකීම. සුත්ත කියන තැන ශ්‍රවණය. දතා කියන තැන දරාගෙන සිටිය. මුත කියන තැන මතකයට ගැනීම, මෙනෙහි කිරීම ආදී වශයෙන්.
මෙන්න මේ ආදී වශයෙන් පින්වත්නි තමන් ඇසූ දේ විනය ශික්ෂණයක් බවට සිත තුළපත් වෙන්න ඕනේ. එතකොට පසින්දුරන්ගේ හික්මීම විනයම තමයි මෙතන සීලය බවට පත් වෙන්නේ. එතකොට අහලා හිත තුළ දරාගෙන මෙනෙහි කරමින් ඒ ඥානය සීලමය ඥානයක් බවට පත් වුණාට පස්සේ අසකනාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහේ හික්මීමක් බවට පත් වෙනවා. මෙයම තමයි නිවන් මඟ අරමුණු කරන මාර්ගයට යොමු වෙන්නේ. ඒ කොහොමද? දැන් සිතෙහි අර සීලමය ඥානය බවට පත් වෙලා තියෙන්නේ. ඒ සීලේ ඥානයක් බවට පත් වෙලා. එතකොට ඒ සීලමය ඥානය පහානේ පඤ්ඤා පරිච්ඡාගට්ඨේ ඥානම් බවට පත් වෙනවා. බොහොම පහසුවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත් කොට වැටහෙන පටන් ගන්නවා. එතකොට නিত্য සුඛ ආත්ම අදහස ප්‍රහාණය වෙන පටන් ගන්නවා. මම මුලින් සඳහන් කළා වගේ සක්කාය දිට්ඨිය බැහැර වෙන්නේ. ස්කන්ධ පංචකය ස්වකීය කොට ගැනීම මගේය මම වෙමි මගේ ආත්මය කියලා හිතින් උපාදානය කර ගැනීම ප්‍රහාණය වෙනවා. මේ සියලු ආකාරයෙන් අපට මේ ධර්ම මාර්ගය එකතු කරගන්න පුළුවන්. මේක ධම්මට්ඨිති ඥානයක් හැටියටත් උපකාර කරගන්න පුළුවන්කමක් තිබෙනවා. හොඳයි පින්නන්ති දැන් ගැඹුරු තැන පිළිබඳව සීලමේහි ඥානං කියන වචනයෙන් පෙන්눔 කළා. මේ සීලමේ ඥානයත් අනිත් අතින් පින්නත්නි අනිත් ආකාරයෙන් ප්‍රධාන වශයෙන්ම අර අපි ධර්මයේ මෙතන පෙන්눔 කළ බද්ධිකායච දිට්ඨියා කියන බද්ධක දිට්ඨිය බද්ධක සීලය වගේම බද්ධක සොඳුරු සීලය වගේම සොඳුරු දෘෂ්ටිය. මෙතන සොඳුරු දෘෂ්ටිය කියන්නේ සම්මා ප්‍රඥාව සම්මා දිට්ඨිය. එසේ නැතුව බුදුරජාණන් වහන්සේ කාලයේ දෙසටක් දෘෂ්ටීන් පිළිබඳව බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළේ. ඒ දෘෂ්ටීනුත් නෙමෙයි. මීළඟට අපි නිතර මේ කතා කරන සක්කාය දිට්ඨිය මිච්ඡා දිට්ඨියත් නෙමෙයි. ඒ වගේම දහම් කතාවේදී නිවන් මඟ අහුරන තවත් දිට්ඨි දෙකක් තියෙනවා පින්වත්නි. ඒ තමයි සාස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය කියලා. සාස්සත දිට්ඨිය කියලා කියන්නේ දිගින් දිගට පවත්නා ආත්මයක් සමගින් ලෝකය ජීවිතය පැවැත්ම සදාකාලිකයි කියලා හිතන එක. ඒ සාස්සත දිට්ඨිය. ඊළඟට උච්ඡේද දිට්ඨිය කියන්නේ මරණින් මතු ජීවිතයක් නැහැ. මරණය හා සමගින් සියල්ල අවසන් වෙනවා කියන අන්න ඒ අදහස උච්ඡේද දිට්ඨිය. නැවත ඉපදෙමින් යනකොට දුක් විඳින්න පුළුවන්, කරදර වලට පත් වෙන්න පුළුවන්. එහෙම හිතලා නෑ එහෙම කිසිවක් නෑ. මේ ජීවිතයෙන් සියල්ල අවසන්ය. සත්‍ය පුද්ගලයෙක් නැවත සකස් වීමක් නෑ කියන තැනට ආත්මයක් නැවත සකස් වීමක් නෑ කියන තැනක හිතලා සියල්ල මෙතනින් නිමාවයි මේ ජීවිතයෙන් නිමාවයි කියලා හිතන උච්ඡේද දිට්ඨිය. මෙන්න මේ සියලු දිට්ඨීන්ගෙන් බැහැර වෙලා මේ සොඳුරු දිට්ඨිය එනං ඒ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය සක්කාය දිට්ඨිය බැහැර කළා සම්මා දිට්ඨියට පැමිණීම. ඒ සම්මා දිට්ඨිය තමයි දැන් මේ සීලය ඇසුරු කරගන්නේ. ඒතර සම්මා දිට්ඨියට සකස් වෙනකොට සීලය ඇසුරු කරගන්නවා. සොඳුරු බද්ධක සීලෙන් සම්මා දිට්ඨිය ඇසුරු කරගන්නවා. දිට්ඨිය කියන වචනයෙන් පින්වත්නි අපිට සම්මා ප්‍රඥාව කියන වචනයත් විදර්ශනාව කියන වචනයත් ඒ වගේම ධම්මචක්කු කියන දහම් ඇස කියන ඒ අදහසත් ආධ්‍යාත්මික ඇස පිළිබඳවත් අපට එකම වචන පෙළක් හැටියට අදහසට ගන්නට පුළුවනි. දැන් නැවතත් මේ සොඳුරු සීලයේ යහපත් වූ සීලයේ මූලික අවස්ථාවක් මෙනෙහි කරන්න. ඒට හේතුව දැන් සනසිල්ලක් හොයාගෙන මේ ශාසනයට යම් කෙනෙක් එනවා නම් පළමු කොට සීලේ පිහිටා සිටින්න කියලා බුදුරජාන් වහන්සේ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ සිදු කළ බව මම මුලින් ඔබට සඳහන් කළා. පින්වත්නි, ඒ උපමාවකුත් එහි දැක්වුවා. හීලෑ නැති අශ්වයෙක් හීලෑ කරන්න අස්ස සාරථී කෙනෙක් අරගෙන આવොත් මුලින්ම කරන්නේ කටකලියාවක් දාන එක. මුව වැස්මක් දාන එක, කටකලියාවක් දානවා. ඒ අනුව තමයි පාලනය කරන හීලෑ කරන්නේ. ඒ වගේ මේ ශාසනයට එනකොට මුලින්ම කරන්නේ හික්මවන්න ඕනේ. එතකොට කෙනෙකුට හිතන්න බෑ සීලෙන් තොරව සම්මා ප්‍රඥාව ඕන කියලා. එතකොට යම් කෙනෙක් එහෙම හිතනවා නම් කරුණාවෙන් සඳහන් කරන්නේ, මෛත්‍රියෙන් සඳහන් කරන්නේ, යම් කෙනෙක් හිතනවා සීලෙන් තොරව සමාධිය ප්‍රඥාව ඇති කියලා, ඒ හිතන්නේ සීලය කියලා හිතන්නේ අර
ලදරු අදහසක හිතට අරගෙන. ඒ කිව්වේ කායික වාචික සංවරය අනුන්ට කරදරයක් නැතුව පාත්තගෙන ඉන්නවා. කතා කරන්නේ නැතුව හෝ කතා කරන දේ කාටවත් කරදරයක් නැති දෙයක් කතා කරනවා. හිතේ මොනෝ තිබුණත්, ඒ වගේම හිතේ මොනෝ තිබුණත් අනුන්ට කරදරයක් නැතුව සිටිනවා කියන එකයි. ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, තමන්ගේ පවුල තුල හොඳින් ඉන්නවා. මේ ආදී වශයෙන්. නමුත් හිතේ අර පවතින තණ්හා මදමාන දිට්ඨිය ගැන සීලයක් අවශ්‍ය නැහැ කියන යම් කෙනෙකුට ඒ අවබෝධය ඇවිදින්නේ නැහැ. නිසා කරුණාවෙන් සඳහන් කරන්නේ සීලය කියන්නේ සරල වචනෙන් සඳහන් කළත් කායික වාචික සංවරයම කියන තැනම නෙමෙයි. ඒ ආවත් එන්න ඕනේ අපි මෙතෙක් මුලින් සඳහන් කළ අර අවබෝධයෙන් යුතු සීලයමයි. අර සඳහන් කර පින්වත්නි සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියන වචන පෙළ තථාගත බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥාන දේශනා කරනකොට පැහැදිලි කරනකොට මේ ඥාන පිළිබඳව පෙන්වලා දීලා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි තෙසැත්තෑ ඥාන සිහිපත් කරනකොට ඒ අදහස් පෙළ දක්වා තිබෙනවා. පින්වත්නි එතකොට අන්න ඒ සීලෙන් පසින්දුරන්හි විනයක් ශික්ෂණයක් සකස් වෙන්න ඕනේ. එතන දිට්ඨි සම්මා දිට්ඨියක් එනවා. ඒතර පසින්දුරන්හි විනය ශික්ෂණයක් එන්න නම් පටිච්ච සමුප්පන්න බව හේතුඵල ධම සකස්ව තිබෙන්න ඕනේ අවබෝධයට. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේ විසිර යාමෙන්ම මේ ඵලය විපාකයක් නැති වෙනවා. හේතුඵල ධම. පටිච්ච සමුප්පන්න කතාව නැවතත් සඳහන් කළොත් තවත් ආකාරයකින් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ දහම් පෙළවල් මේ දේශනා ඔස්සේ බොහෝ වාර ගණනාවක් ඔබ අහලා ඇති. කොපමණ ඇහුවත් වරදක් නැහැ පින්වත්නි. සෝතාපන්න නොවී නම් ලක්ෂ වතාවක් ඇහුවත් නැවත කර්මස්ථානයක් වගේ මෙනෙහි කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන පළමු කොට මේ තුන් සංයෝජන බැහැර කරමින් මේ කෙලෙස් සැඩ පහරින් සදහටම ජය ගන්නට සෝතාපන්න බවට පත් වෙන්න උත්සාහ කරනවා කියන තැනකට සිත සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයි. එනිසා සීලය කියන තැනින් පින්වත්නි මේ හේතු සකස් වෙනකොට මේ ඵලයක් හට ගන්නවා හේතු වලට අනුව. ඒ හේතු විසිරීලා නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා. දැන් අපි ඔබ කියන කයත් කියන වචනයෙන් බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ තදගතිය වැగిරෙන බව උස්නේ වායුව හතර හැකිතා දුරට සමව පවතිනකම් අපි නිරෝගී. හැබැයි මේවා අඩු වැඩි වෙනකොට තමයි කැඩෙනවා, බිඳෙනවා, රිදෙනවා, ලෙඩ වෙනවා, ඉන්ද්‍රිය දුබ්බල්‍යතාවයේ ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, දෑත දෙපේ රිදෙනවා, වාත අමාරුව, කොන්දේ අමාරුව, කනේ අමාරුව, හිසේ අමාරුව, කුසේ අමාරුව විවිධ වචන වලින් සඳහන් කළේ. ගිරිමානන්ද සූත්‍රයේ බොහෝම දීර්ඝව මේ පිළිබඳව පෙන්눔 කළ තියෙන ඔබ දන්නවා. වාපිස්සෙම් කිපීම ආදී වශයෙන් ඇස් රෝග, කන් රෝග, නාසය රෝග ආදී වශයෙන් පෙන්눔 කොට තියෙනවා. පින්වත්නි එතකොට මේ ධාතුන් විසිරීලා යනකොට ඔය ගිලන් වීම බවට පත් වෙනවා. මේ හේතු යම් වූද ආකාරයකින් සකස් වුණාම ඵලයක් හටගත්ත හේතු විසිරීලා යනකොට ඒ ඵලය නැති වෙලා ගියා. මේ හේතු උපදිනකොට මේ ඵලය ඉපදුනා, මේ හේතු නැති වෙනකොට ඵලයක් නැති වෙලා ගියා. මෙන්න මේ අදහස අවබෝධයට අරගෙනම ඒ අවබෝධයට ගන්න යාර ධර්මයේ ශ්‍රවණය කියන්නේ සුත්තාන කියන තැන. ඒ අවබෝධයට ගන්න ඒ අදහසින. එහෙමනේ ධර්ම කොටසේ තවත් තැනක පෙන්වුම් කළේ පින්නති බොහෝ සූත්‍ර දේශනාවල පැහැදිලි කළා. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්දා. පුතු අපි විස්තර කළ පුතු පඤ්ඤා අහගෙන ඉන්නකොටත් ඉන් අනතුරුව ජීවිත කාලය පුරාම ලෝභ දෝෂ මෝහ බැහැරවන ආකාරයෙන් අරමුණු පරිහරණය වීම. සම්මුතියට මම මගේ කියලා ව්‍යවහාරය පවත්වනවා. පරමාර්ථ වශයෙන් මෙතන නාම රූප ධර්ම ක්‍රියාවලියක් පවතින්නේ. නිත්‍ය සුඛාත්ම නැහැ. ස්ථිර සත්‍ය පුද්ගලයක් නැහැ. මම මගේ කියා කිසිවෙක් නැහැ. මේ අවබෝධය පරමාර්ථ වශයෙන් දකිනවා. මෙන්න මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කළ සුතා දතා මා ප්‍රාණ දයන්න මතකයේ තබාගෙන වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරලා මනසානුපෙක්කිතා නැවත මෙනෙහි කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා දිට්ඨියා සුප්පටි විද්දා. එතන පැහැදිලිනේ සම්මා ප්‍රඥාව.
දිට්ඨිය සුප්පටි විද්‍යා සම්මා දිට්ඨිය සකස් වෙන්න ඕන. සම්මා ප්‍රඥාව සකස් වෙන්න ඕන. දැන් බලන්න මෙන්න මේ අවබෝධයත් එක්ක මේ සම්මා ප්‍රඥාවක් තියෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි සුත්තාන සංවරයේ පඤ්ඤා වෙන්න ඕනේ. එතකොට අන්න ඒ ඇසීම, ඒ ශ්‍රවණය, ඒ අනුව තමයි සංවරය දැන් සකස් වෙන්නේ. එය තමයි දැන් සීලයේ හැටියට පෙන්눔 කරන්නේ. එය සීලමය ඥානයම් බවට පත් වෙනවා. දැන් සීලය සමාදානයක් කියන තැනකට වඩා එතකොට සීලය ඉන්ද්‍රියන් එක තැනක තබාගෙන හෝ කය එක තැනක තබාගෙන සිටිනවා කියන තැනකට වඩා අර්ථාන්විත ගත්තොත් සීලමය ඥානය බවට පත් කරගත්තොත් පින්වත්නි එය විදසුන් ඥානය විදර්ශනා ඥානය හැටියට සකස් කරගන්න පුළුවනි. සම්මාදිට්ඨිය බවට පත් කරගන්න පුළුවනි. මේ අදහස හිත පුරා දැනෙන්න ඕනේ. දැන් අපි නැවත බලමු මේ සීලය පින්වත් පිරිස බොහෝ තැනක සරල ලෙසින් උගන්වන තැනක පින්වතුන්ලාට සරල තැනකින් පෙන්눔 කරන දේ අපි ගමු. බුදුරජාණන් වහන්සේ ගිහියත්තන්ට පැවිදියත්තන්ට දේශනා කරා පළමුවෙන්ම සීලේ පිහිටා සිටින්න කියලා. භික්ෂුන් වහන්සේලාට තරමක් ගැඹුරින් සඳහන් කළා පින්වත්නි සීලවා බික්ඛු සීලවා හොයි පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. දැන් එතන පැහැදිලි කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්න ආචාර ගෝචර සම්මා ප්‍රඥාවට උපකාර වන ආකාරයෙන් සම්මා ප්‍රඥාවට උපකාර වන ආකාරයෙන් සිරිත් විරිත්වල යොමු වෙන්න. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කුඩා අනුකුඩා වරදෙහි පවා බිය දක්නා සුළු ස්වභාවයෙන් සකස් වෙන්න. පින්වත්නි මෙතනත් වචනයක් අපිට පැහැදිලි කරන්න ඕනේ. කුඩා අනුකුඩා වරදෙහි පවා බිය දක්නා සුළු ස්වභාවය කියන තැන නිවන අරමුණු කරගෙන උගන්නන හිරි ඔතප් කියන වචන දෙක අපි යොමු කරගන්න ඕන. අවබෝධයෙන් යුක්තව පාපයට අකුසලයට ලැජ්ජාවක් බියක් ඇති කර ගැනීම. අවබෝධය කිව්වේ පරමාර්ථ ධර්මයේ අවබෝධය තියෙන්න ඕන. පැහැදිලි කළා වගේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. සියලු සංස්කාර ධර්ම මේ ස්කන්ධ පංචකයත් මුල් කොටගෙන අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. අපි ඒක ගන්න පුළුවන් පින්වත්නි උද්‍යව්‍ය ඥානයේ හැටියටත් හට ගැනීම හා නැතිව යාම පරමාර්ථ වශයෙන් දකිනවා. මෙන්න මේ ලෙසින් අවබෝධ කරගෙනම පාපයට ලැජ්ජාවක් බියක් ඇති කරගන්න. මේ තමයි කුඩා අනුකුඩා වරදේ පවා බිය දක්නා සුළු ස්වභාවය. මේ අනුව තමයි සමාදාය සික්ඛති සික්ඛාපදේ ශික්ෂාපදවල ශික්ෂණය වෙන්න ඕනේ විනයට සංවරයට හික්මීමට පත්විය යුතු වන්නේ මෙන්න මේ ආකාරයෙන්. ගිහි ඇත්තන්ටත් පෙන්눔 කළා පින්වත්නි මේ අදහසනේ බලන්න ඔබට මතකද කියලා. මම හිතනවා මේ දේශනා ශ්‍රවණය කරන බොහෝ පිරිසකට එය මතකයේ තිබෙනවා. ඒ තමයි කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනේව ඒකකං තතේව සීලං අනුරක්කමානෝ සුපේසලා හෝත සදා සගාරවා කිකීව අණ්ඩං චමරීව වාලදින් කිරල දෙන බිත්තරේ බිජුවට රකින්න වගේ කිරල දෙන ඒ දාලා යන්නේ නැහැ කියනවා. මොන විපතක් වුණත් බිත්තරේ දාලා යන්නේ. තමා මෙලවට පත් කළ බිහි කළ බිත්තරේ එළියට දැමූ බිත්තරේ දාලා යන්නේ නැහැ සතා එළියට එනකම්. චමරීව වාලදින් සෙමර මුවා තම වලිගය රකින්න වගේ කටු අකුලක පටලවුනොත් එක කෙන්දක් හෝ ඒක කඩා දාලා යන්නේ නැහැ කියනවා. මේ දහම් කතා පැහැදිලි කරන උපමාව. පියංව පුත්තං එකම පිය කෙනෙක් මමත් ගන්න පුළුවන්. තම දරුවා පුතා දුව වෙන්න පුළුවන්. පියා තම පුතා රකින්න වගේ අම්මා දුව රකින්න වගේ කියලා ගමු වගේ. නයනංව ඒකකං ඇස් දෙකක් නෙමෙයි එක ඇසක් තියෙන කෙනෙක්. එතකොට ඇස් දෙක එක ඇසක් නම් තියෙන්නේ ඒ ඇස බොහොම වටිනවනේ. අන්නේ ඇසක් තියෙන කෙනෙක් වගේ. සුපේසලා හෝත සදා සගාරවා සුපේසලවන්න.
හැමදාම බුද්ධ ආදී උතුමන්ගේ ප්‍රශංසාවට ගෞරවයට ලක් වෙන ආකාරයට කටයුතු කරන්න. දැන් මේ උපදේශයක් මෙතන තියෙන අවවාදයක් තියෙන. මෙහෙම කරන්න කියලා. නමුත් මෙය මෙහෙම කරන්නේ කොහොමද? මෙය මෙහෙම කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හිතට එනවා. ඒක තමයි අර සම්මා දිට්ඨියෙන් බද්ධක සොඳුරු දිට්ඨියෙන් සම්මා ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් සකස් කරගන්න ඕනේ අන්න එතන. නැත්තම් අවවාදේ දුන්නට මෙහෙම කරන්න කියලා කොහොමද කරන්නේ කියන තැනකට සිත සිහිය සකස් වෙන්න පුළුවන්. අහන්න පුළුවන්. එය බොහෝ කෙනෙක් වර්තමානයේ අහනවනේ. Tamanටත් ඇහෙනවනේ. එහෙම උපදෙස් දෙනවා. දහමෙත් පෙන්වා දෙනවා. පින්වත් ස්වාමින් වහන්සේලා ගුණවත් වැඩිහිටියෝ ධර්මයේ තුල ගමන් කරන ඇත්තෝ මේ ලෙස එහෙම කියනවා. මග පෙන්නනවා, දේශනා කරනවා. ඒ වුණාට අපි කොහොමද කරන්නේ? අපිට ඒක එහෙම කරන්න අපහසුයි කියලා ඒ ඇත්ත එහෙම සඳහන් කරනවා. සමහර ලෞකික කතාවල පින්වත්නි, සමහර දෙමව්පියෝ යම් දරුවන්ට අවවාද කරනකොට ඒක වැරද්දක් කියලා මට වැටහෙනවා. ඒ වුණාට මම දන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. මට ඒක කරන ආකාරය තේරෙන්නේ. මගේ හිත ඒ අනුව පිළිපදින්න, අනුගමනය කරන්න, සකස ගන්න බෑ. මට හිත හදා ගන්න බෑ. හිතට වහල් වෙලා මේ ආදි වශයෙන් පෙන්වා දෙනවා. මිනිසාර කිරල දෙන බිජුවට රකින්නවා වගේ, සෙමරමුවා වලිගය ආරක්ෂා කරනවා වගේ උපමාව පෙන්눔 කරනවා. හැබැයි එය කොහොමද කරන්නේ කියන තැනකට තමයි දැන් මේ පරමාර්ථ ධර්මයේ සම්මා දිට්ඨිය යොමු කරගන්න ඕනේ, සම්බන්ධ කරගන්න ඕනේ. පින්වත්නි, මේ අදහස් පෙළ ගිහි පැවිදි අපි සියලු දෙනාටම නිවනට පත් වෙන තෙක්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට පත් වෙන තෙක් ඊටාම උතුම් දහම් කරුණු පෙළ සරලව ඇහුනට ඊටාම ගැඹුරු දහම් පෙළ. නැත්නම් මොනතරම් ගැඹුරු දහම් පෙළ ශ්‍රවණය කළත්, හිතට ගන්නට හැදුවත්, හැබැයි මාර්ගයේ මේ ලෙසින් අනුගමනය කරන්නේ නැත්නම් පින්වත්නි, මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. අර මුලින් සඳහන් කළා වගේ, අවකුජ්ජ පඤ්ඤාවේ සඳහන් කළා වගේ කලයක් කටපැත්ත යටිකුරු කරලා යටට හරවල තියලා උඩින් වතුරවත් කරනවා වගේ ඇතුළට මේ පැන් යන්නේ වගේ ධර්මයේ හිතට සකස් වෙන්නේ. ලෝභාදී කෙලෙසුන්, කාමාදී අකුසල ධර්ම සංසිඳන ආකාරයෙන් සිත සකස් වෙන්නේ. අන්න ඒ නිසා තමයි අර උදාහරණය පෙන්නපු දේ පරමාර්ථ ධර්මයට අනුව සම්මා දිට්ඨියට ගලපලම බලන්න ඕනේ. අපි සියලු දෙනා මේ ආකාරයෙන්. ඊළඟට සීලය ගැන පෙන්눔 කරනකොට පින්වත්නි, ධර්ම කතාවේ පෙන්눔 කළා අකණ්ඩ, අච්චෙද්ද, අසබල, අකම්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ට, සමාධි සංවත්තනික ලෙස සීලය ආරක්ෂා කරන්න කියලා. එතකොට ඒත් උපදේශයක් දෙනවා. අකණ්ඩ, Taman සමාදන් වන සීලය මුලින් අගින් කඩාගන්නේ නැතුව. දැන් කඩනවා කියන තැන අවබෝධයක් තියෙන්න ඕනේ. සිතින් වක්කත් ප්‍රපංච කියන තණ්හා මදමාන දිට්ඨි. මොනවද ප්‍රපංච කියලා කියන්නේ? තණ්හා මද මාන දිට්ඨි. මේවත් අර දස සංයෝජනවල කොටස්. මේ ප්‍රපංච සකස් නොවන ආකාරයෙන් සීලය නොබිඳෙන්න ඕනේ. මුලින් හෝ මැදින්, මුලින් හෝ අගින්, ඊළඟට මැදින්, ඊළඟට එකක් කර, ඊළඟට පිළිවෙලින්, ඊළඟට එකක් කර එකක්, මුලින් අගින්, ඊළඟට මැදින්, ඊළඟට පිළිවෙලින්, ඊළඟට එකක් කර එකක්. අකණ්ඩ, අච්චෙද්ද, අසබල, අකම්මාස. ඊළඟට ධර්මයේ සඳහන් කළ පින්වත්නි, මේ සීලය බුජිස්ස විය යුතු නැහැ. තෘෂ්ණාවට 16ක් වෙන්න. තෘෂ්ණාවට 16ක් වෙන. හිතට වහල් වෙලා, කෙලෙස් වලට යොමු වෙලා ආරක්ෂා නොකළ යුතුයි. අපරාමට්ට මම මේ සීලය නිසා දෙවියෙක් වෙන්න ඕනේ, බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ, මේ සීලයෙන් මේ වගේ කාම සැප සම්පත් ලබන්න ඕනේ කියලා තෘෂ්ණාවට 16 කිලෝමීටර බුජිස්ස සීලේම තවත් කොටසක්. අපරාමට්ට එහෙම විය යුතු නැහැ. විඤ්ඤුප්පසත්ත, බුද්ධ ආදී උතුමන් විසින් ප්‍රශංසා කරන ලද ආකාරයෙන් සීලය රකින්න ඕන. ඒ කොහොමද? මේ ස්කන්ධ පංචකයේ එනම් ජීවිතේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට ව්‍යවහාරයෙන් ප්‍රඥප්ති පනවගෙන මම මගේ කියා පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවෙමි. නමේසෝ වත්තා මගේ ආත්මය නොවේ. මගේ වසඟේ කිසිවක් පවතින්නේ නැහැ. මේ ස්කන්ධ පංචකයද, සියලු සංස්කාර ධර්මයෝද
පණ ඇති පණ නැති කියන සියල්ලම අයත් සියලු සංකත ධර්මයෝද අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්ය. ඒ නිසා සීලය බිඳෙන්න හේතු වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. මගේ මමය මාගේ කියන සක්කාය දිට්ඨිය වැරදි දැක්ම හිතින් දැඩිව ගැනීම නිසා ආරම්මන හිතින් දැඩිව ගැනීම නම් වූ උපාදානය නිසා එසේ නොවිය යුතුයි සියල්ල හට අරගෙන බිඳී නැතිව යන්නේය. අන්න ඒ අවබෝධය හා සමගින් ඉබේම ස්වභාවයෙන්ම මනසේ ඇතිවන අවබෝධයේ කායික වාසික සංවරයට එනවා. එයම අමුතියෙන් සඳහන් නොකලත් දැන හෝ නොදැන හෝ කුරා කූඹියකටවත් මා අතින් වරදක් සිද්ධ වෙන්නේ කියන ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන තැනට එනවා. එතකොට අර උපදෙස් දෙනවා කියන එක එන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්න එපා කියන එක. Tamanට වැටහෙන පටන් ගන්නවා. නිහිත දණ්ඩ නිහිත සත්ත ලජ්ජී දයාපන්නා සබ්බපාන භූත හිතානුකම්පී. නපුරු අදහසින් නම් කාටවත් විපතක් වෙන්න අවියක් ආයුධයක් දඬුවක් දරන්නේ නැහැ. අවබෝධයෙන් පාපයට ලැජ්ජාවක් බියක් ඇති කරගන්නවා. දයාවන්ත වෙනවා. සියලු සත්‍යයන් කෙරෙහි හිතවන්ත කෙනෙක් හිතානුකම්පී කෙනෙක් බවට පත් වෙනවා කියලා අවබෝධයම දැන. Tamanටත් Taman හිතවන්තයි. ගෝර සසරෙන් අත් මිදුණු තැන නැවතත් ගෝර සසර හදාගන්න යුතු ස්කන්ධ පංචකය මම මගේ කරගෙන සක්කාය දිටපත් කරගෙන සසර නැවතත් හදාගන්න නැතුව දීර්ඝ කරගන්න නැතුව මේ ස්කන්ධ පංචකය නැවත සකස් නොවන තැනකට එනම් භවයේ සිඳෙන තැනකට සසර නතර වන තැනකට සිත සිහිය යොමු කරනවා කියලා දැනෙන පටන් ගන්නවා. එතින්දි ස්වභාවයෙන්ම සීලය සකස් වෙනවනේ. ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම වලින් බැහැර වෙනවනේ. බුද්ධ ආදී උතුමන් විසින් ප්‍රශංසා කරන ලද ආකාරයෙන් ජීවිතය ගියත් ලෞකිකව පාත්තන මේ ජීවිතය හෝ ලෞකික වස්තු සියල්ලම අත්හැරලා ගියත් ප්‍රාණඝාතය සොරකමක් ආදී වශයෙන් කිසිවක් වරදක් නම් කරන්නේ සීලයෙන් නම් බැහැර වෙන්නේ කියන අදහස හිතට එනවා. දැන් මොකද වෙන්නේ? ස්වභාවයෙන්ම සමාධි සංවත්තනික වෙනවා. සමාධිය තුල හිත සම්මා දිට්ඨිය මුල් කරගත්ත සම්මා සමාධිය සකස් වෙනවා. පින්වත්නි, ඒ සමාධිය සකස් වෙනකොට සරල වශයෙන් සඳහන් කළොත් පරිකර්ම උපචාර අර්පණා මේ අවබෝධයත් එක්ක කුසල කර්මයේ තුල සිහිය පිහිටවනකොට පරිකර්ම. එය වැඩෙනකොට උපචාර මනවින් වැඩෙනකොට අර්පණා කියන්නේ එසේ වැඩිමෙන් කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් වෙන පටන් ගන්නවා. මෙතෙක් අපි විස්තර කළ අවබෝධය සමගින් සම්මා ප්‍රඥා සම්මා දිට්ඨියේ ස්වභාවය අර්පණා තත්ත්වය හඳුන්වන පින්වත්නි විස්කම්බන සමාධිය කියලා. දැන් ධ්‍යාන අවස්ථාව සඳහන් කරන්නේ ධ්‍යාන ආර්ය ධ්‍යානය බවට පත් කරගන්නවා. ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝක ගිහිල්ලා සැප විඳින්න කියන අදහස නෙමෙයි. සසර දික් කරගන්න අදහස කියන අදහස නෙමෙයි. ඒවා ආර්ය ධ්‍යාන බවට පත් කරගෙන චතුර්ථ ධ්‍යානයෙන් අනතුරුව විදර්ශනා උපේක්ෂාව නිවන් මගට යොමු කරගන්න පුළුවනි. එතකොට සමාධිය ඉහළම සමාධිය උසස්ම සමාධිය බවට සමතේ තුල ලෞකිකව ගත්තොත් ඒ තමයි විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසකං උපසම්පජ්ජ විහෙරති. කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගෙන තමන් ගත්ත කර්මස්ථානයේ තුල සිත සිහිය පිහිටුවාගෙනම විතක්ක ਵਿਚාර කිවේ අරමුණට බැසගෙන නැවත නැවත මෙනෙහි කරමින් අන්න එවිට සකස් වෙන පීති සුඛ ඒකග්ගතා නිරාමිස ප්‍රීතිය ඒ වගේම කායික සුවය මනසේ නාම කාය වශයෙන් ඇතිවෙන්නා වූ සුවය ඊළඟට හිතේ ඇතිවන එකඟ බව ඒකග්ගතා කියන කුසලාරම්මණයන් කෙරෙහි සිත සිහිය පිහිටුවීමෙන් ඇතිවෙන්නා වූ ඒකාග්‍රතාවය පීතිසුඛ ඒකග්ගතා අන්න එහි පිහිටලා විවේකයක් ලබනවා. අර කාමාදී අකුසල ධර්ම පැමිණෙනකොට ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් විවේකයක් නැහෙනේ. ඇලීම සහ ගැටීමනේ විතක්ක ਵਿਚාරය. එතන ඇලීම සහ ගැටීම හිතන්න මෙනෙහි කරන නිමිති ගන්න අනුනිමිති වශයෙන් ව්‍යංජන රස වශයෙන් ගන්න යනවා. පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් ඒවා විඳින්න යනවා. ආසන්නම කරුණු හිතේ තියෙනවා. ඒවා මතක් කරන ස්වභාවයටපත් වෙනවා. දැන් මේ අවස්ථාවේ ඒවා බලවත් ලෙස යටපත් වීම නිසා පීතිසුඛ ඒකග්ගතාවයෙන් නිරාමිස ප්‍රීතියෙන් යුක්ත සුවය එකඟ බව කුසලාරම්මණයන් කෙරේ එකඟ බවෙන් යුක්තව වාසය කරනවා. දැන් සමාධියේ ඒ අවස්ථාව.
පින්වත්නි ධාන හතරම දියුණු කරගෙන ගියොත් විතක්ක ਵਿਚාර නැති වෙනවා, සාන්ත ස්වභාවයටපත් වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේහි නාම සුඛයේ පමණයි සාන්ත ස්වභාවයටපත් වෙනවා. සොම්නසින් යුක්තව සකස් වෙන්නා වූ ස්මෘති ඥානය මතුවෙනවා. හතරවෙනි ධානයටපත් වෙනකොට සොම්නස් දොම්නස් දෙකම බැහැර වෙලා උපේක්ෂාවට සකස් වෙනවා. මෙන්න මෙතෙන්දී පහසුවේම විදර්ශනා මාර්ගයට හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් වූද ඵල විපාක සියලු සංකත ධර්මයෝ සියලු සංස්කාරයෝ අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහසෙන් සිහිපත් කරන්න පුළුවන්. දැන් මේ සඳහන් කරේ බලන්න පින්වත්නි සමාධි සංවත්තනික ඒ සීලේ කොටස්. අන්න ඒ සීලානුස්සති හැටියට අනුස්සති ධර්ම වලත් පෙන්වම් කළා. එයම දැන් සම්මාදිට්ඨිය ස්පර්ශ වෙලා තියෙන. සෝන දණ්ඩ සූත්‍රයේ දේශනා කළේ යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීල පරිදෝතාය බ්‍රාහ්මණ පඤ්ඤා පඤ්ඤා පරිදෝතං සීලං. යන්තනක සීලය ඒ තමයි බද්ධක සීලයේ වේද එතන සම්මා ප්‍රඥාව තියෙනවා සම්මා දිට්ඨිය. යන්තනක සම්මා ප්‍රඥා සම්මා දිට්ඨිය වේද එතන භද්‍ර වූ සඳුරු වූ සීලය පවතිනවා. සීලයෙන් සම්මා ප්‍රඥා පිරිසුදු වෙනවා. සම්මා ප්‍රඥාවෙන් ඒ වගේම සීලය පිරිසුදු වෙනවා. මේ දෙකම ආර්ය මාර්ගයට උපකාරක ධර්ම බවට පත් වෙනවා. එතකොට ඒ ආර්යයන් වහන්සේලාගේ සීලයයි ආර්ය මාර්ගයෙන් අවබෝධ කරගත්තා වූ මේ දිට්ඨියයි සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥාවයි අග්ගමක්ඛායති මේ නිවන් මඟ තුල උතුම්ම කරුණු දෙක හැටියට ධර්ම කතාවේ පෙන්වම් කළා. පින්නතුනේ මේ අදහස් කළ දහම් පෙළ ඔස්සේ ඔබේ ජීවිතේ යම් සනසිල්ලක් ඔබ ලබා ගන්න ඕනේ. මේ සීලය යහපත් වූ සොඳුරු සීලයක් බවට පත් කරගෙන සම්මා දිට්ඨිය සොඳුරු බවක් ඇති කරගෙන දුගතිය වළක්වගෙන ඒ වගේම සුගතියම උරුම කර ගැනීමම අවශ්‍යයි. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මේ උතුම් සූත්‍ර දේශනාව බද්ධක සීල සූත්‍ර දේශනාව ඔස්සේ ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන මේ ජීවිතේම වහවහ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස උපනිශ්‍රය කරගනිමු කියන අදහසින් අපටත් ඔබටත් හැම දිනාටම ඒ උතුම් අමා නිවන් පිණිසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි ඒ අවසන් කළ දේශනාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළේ රත්නපුර කහංගම ක්‍රීඩාංගණයේ පාර අංක 461 ලිපිනේ පදිංචි දිස්නා කල්යාණි හෙට්ටිආරච්චි පින්වත් මාතා විසින් අරමුණ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා කුසලයෙන් 2022 පෙබරවාරි මාස 5 වන දිනට ජන්මදිනයේ යෙදුන ඒ.එම්. ගුණපාල ස්වාමියාට සහ පෙබරවාරි 18 දිනට ජන්මදිනයේ යෙදෙන බුද්ධික චතුරංග ආදරණීය පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. එසේම මේ ධර්ම ශක්තිය අනන්ත ගුණානුභාවයෙන් වේවායි ඊ타ම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. 2021 ඔක්තෝබර් මාස 25 වන දින විවාහ දිවියට පා තිබූ ආදරණීය දියණිය පමෝදා අමසරණී දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස ලැබේවා. මේ ධර්ම ශක්තිය සනසිල්ල පිණිස උපකාරක ධර්ම පෙළක්ම වේවා. සුජීවත්ව සිටින දිස්නා හෙට්ටිආරච්චි සහ ඒ.එම්. ගුණපාල යන දෙදෙනාගේම පවුල්වල මියගිය සංසාරගත සියලු දෙමව්පියන් සහෝදර සහෝදරයින් නෑදෑයන් ඇතුළු මීට වසර 33කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ.එම්. ආර්යපාල මහතාටද මේ පින් අනුමෝදන් වේවා. එමෙන්ම කොළඹ විජය කුමාරතුංග මාවතේ පදිංචි නිර්මලී කන්නංගර ලලිත් කන්නංගර ඇතුළු පවුලේ සැමටත් චාන්දනී ජයසිංහ ඇතුළු සහෝදර සහෝදරියන්ගේ පවුල්වල සියලු දෙනාටත් හෙට්ටිආරච්චි පවුලේ සියලු දෙනාටත් නදීෂා ලක්මාලි ලේලිය සහ සමීසා සහ යසලි යන මිනිබිරියන් දෙදෙනාටත් සංජීව පෙරේරා බෑනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඉක්මන් භවයකදී ඔබ අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින් උපනිශ්‍රය වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් සියලු ලෝකවාසීන්ටත් ධර්ම දේශනාවේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ගාථාවන් සජ්ජායනා කරමු. ඉදන් වෝ ඥාතිනං හෝතු
සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේශක්ඛයෝ නිබ්බානං